ටික වෙලාවක් යනකොට පොලිසියෙන් ආවා. කාන්තාවකට පහර දුන්නාද කියලා ඇහුවා. අහලා අපිට මේ පොලිසියට කැඳවීමක් කළා ඔබ වහන්සේ කාන්තාවකට පහර දුන්නා කියලා. ඊට පස්සේ අපි ඒ වෙලාවෙම පොලිසියට වැඩම කළා. පොලිසියට වැඩම කරනකොට පොලිස් නිලධාරීන් කිව්වා මේ ළමයාට අපචාර කළා කියලා චෝදනාවක් තියෙනවා කියලා. ඊට පස්සේ එහෙමම ඒ වෙලාවෙම අත්අඩංගුවට ගත්තා. ඉන්දිකටොටගත්ත මහත්මයාගේ මේක දැඩි කුමන්ත්‍රණයක්. ඊටාම තදබල කුමන්ත්‍රණයක්. ඉතින් පිරිදිවේ සිරිධර්ම හිමියන් ඒ වගේම ඉන්දිකටොටගත්ත මහත්මයා ඒ පිරිසගේ සම්බන්ධතාවයේ අර හඬපටවලදී අපූර්වවට පේනවානේ. අපිට චෛතඝාතනය කරමින් වීඩියෝ හඬපට ඔක්කොම සූදානම් කරලා. අපි දන්නවනේ ඒ අන්තර්ජාලයට මුදාහරින්න ඔන්න මෙන්න තීරි තමයි අධිකරණ වාරණ නියෝගය ලැබුණේ. ධර්මවාදී ස්වාමීන් වහන්සේලාගේ චෛතඝාතනය කරන්න ඒ අය සැලසුම් කරන එකේ NGO මුදල් කොහෙන්ද? මේ හදපටියත් අහලා බලන්නකෝ. මේ කොටස. කවුද ඒ අර සත්‍ය වේලොක්ස් එකේ? ඔව්. උන් වැඩ වීඩියෝ එකක් කරනවද? මට උඩ එල කිරි වගේ කරලා දානකට බලන්නකෝ එයා එන. උන්ටත් ඉතින් වීඩියෝ එකක් නැතුව ඉන්නේ කාට හරි කොටෝල ඉවරලා මොනවා හරි කරන්න නෙමෙයි බලාගෙන ඉන්නේ නේද? ඒක තමයි අපිටත් ඕනේ දැන්. අපි යන්නේ සල්ලි හම්බ කරා. දැන් ඔබ හන්ද සල්ලි පාසෙද යන්නේ දැන්? ඔව්. බලන්නකෝ මේ හඬපටියත් එක්ක සිරිධම්ම පින්වත් ස්වාමීන් වහන්සේ මේක පිටිපස්සේ ඉන්නේ මේක හසුරවන විදිය සම්බන්ධව. මම මේ සමන්තබද්ධ ආපුතුරුවන්ටත් මේක කිව්වා. අයියෝ ඉනා එනවා. මම හරෙන්නේ නැති තේතවයි. කොර කියන්න ඕනේ. තෙරුවන් සරණයි. අමාශාන්ති තපෝවනය YouTube නාලිකාව ඔස්සේ සිදු කෙරෙන තවත් ධර්ම සාකච්ඡාමය වැඩසටහනක් ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. වෙනදා වගේම අදත් මෙම වැඩසටහනට වැඩම කර සිටින්නේ මිනිපුර අමාශාන්ති තපෝවනය ආදී තදීය ශාඛා මධ්‍යස්ථානයන්හි අනුශාසක ත්‍රිපිටක වාගීශ්වර සද්ධර්ම ශිරෝමණී විපස්සනා කම්මට්ටානාචාර්ය රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක අපගේ ගුරු දේවෝත්තම නම කියන්න අවසරයි අතිපූජනීය තපෝවනේ රතන නායක ස්වාමින් වහන්සේ වැඩම කර සිටිනවා. පාද නමස්කාර පූර්වක අවසරයි පින්බර ගුරු දේවයන් වහන්සේ. තිරුවන් සරණයි පින්වත් ඇස්මුතුන් වහන්සේ. ගුරු දේවයන් වහන්සේ අද සාකච්ඡාවේ අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නය තමයි Taman බුදු වෙලා කියලා ධර්මයේ විකෘති කරමින් හිටපු ස්වාමින් වහන්සේ නමක් කාලයක් නිහඬව ඉඳලා දැන් ආයි ධර්ම විකෘති කරන්න පටන් අරන් තියෙනවා. ගුරු දේවයන් වහන්සේ ඇත්තටම මේ කාලේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න ඉඩ තියෙනවද? පින්වත් ඇස්මුතුන් වහන්සේ මේ කාල සීමාවේ තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පහළ වෙලා අවසන්. ඒ බුදුරජාණන් වහන්සේ නවංග සතු ශාසනය සහ විනය නීති අංග සම්පූර්ණව දේශනා කළා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ එදා සම්බුද්ධත්වයෙන් 12 වෙනි වසරේ වේරංජා නුවරදී සරියුත් මහරහතන් වහන්සේ ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ශාසනයක් බොහෝ කාලයක් පවතින්නට බලපාන කරුණු අතර නවංග සතු ශාසනය අංග සම්පූර්ණව දේශනා කිරීමත් ඒ වගේම විනය නීති පැනවීමත් ගැන දේශනා කළානේ. එදා සරියුත් මහරහතන් වහන්සේගේ ආරාධනාවෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ සියල්ලම ඉන්පස්සේ දේශනා කළා. අද තවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ලෝකයට අමුතුවෙන් කලින් තිබුණු එක වැරදි, ඒකේ තියෙන මේ දේවල් වැරදි, ත්‍රිපිටකයේ මේවා වැරදි, මේවා වැරදි කියලා වැරදි පෙන්නලා අලුත් ධර්මයක් පනවන්න අවශ්‍යතාවයක් නැහැ. අලුතින් බුදුරජාණන් වහන්සේ නමක් පින්වත් අපේ ඇස්මුතුන් වහන්සේ පහළ වෙන්නෙත් නැහැ මේ කාල සීමාව තුළ. මෙතන තමන් බුදු වුණා කියලා කියන්න මිනිස්සෙයින්ගේ අවධානය ගන්න. ඒ වගේම යටි සැඟවුණු අරමුණු දෙසා යන්න. ඔහු ඊටාම සටකපට පුද්ගලයෙක්. ඔහුට ස්වාධීන මතයක් නැහැ. සාකච්ඡාවක් ඇති වුණාම දැන් අපිත් එක්කත් සාකච්ඡාවක් ඇති වුණානේ. ඒ සාකච්ඡාව ඇති වුණාට පස්සේ එතනදී කලින් කිව්ව මතය ඒ ස්වාමීන් වහන්සේ
නැවත වෙනස් කරනවා. දැන් අපි නිවැරදි මතය කිව්වහම ඒ අපේ නිවැරදි මතයට ඇවිල්ලා උන්වහන්සේ කලින් කිව්ව මතේ වෙනස් කරලා අර නිවැරදි මතේ උන්වහන්සේගේ මතේ වගේ පෙන්වන ස්වභාවයක් අපි පහුගිය කාලේ දැක්කනේ. ඒ කියන්නේ ඒ ස්වාමින් වහන්සේට තියෙන්නේ ඊටාම සටකපට යටි අරමුණක්. ඒ යටි අරමුණ ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් ඒ ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන්න පුළුවන්. මේ කාල සීමාව තුළදී පින්වන්ත අපේ ඇස්මතුන් වහන්සේ වෙනත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන්නේ නැහැ. මොන වගේ යටි අරමුණක් දෙයට තියෙන්නේ ගුරුදේවයන් වහන්සේ? ඒ අරමුණේ ස්වභාවය මොන වගේ වෙන්න පුළුවන්ද? ඔව් පින්වත් අපේ ඇස්මතුන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට තියෙන්නේ ඊ타මාත්ම සටකපට අරමුණක්. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා වගේ එහා සමානව පෙන්නන නමුත් මිත්‍යා දෘෂ්ටික මත ගොඩාක් තියෙන සද්ධර්ම ප්‍රතිරූපකයක් තමයි උන්වහන්සේ නිර්මාණය කරමින් ඉන්නේ. ඒ සද්ධර්ම ප්‍රතිරූපකය එහෙම නිර්මාණය කරන්නේ උන්වහන්සේට පක්ෂ දේශපාලනයක ඉතින් නෙමෙයි. පක්ෂ දේශපාලනයක් නැතුව ප්‍රධාන දේශපාලනයක් කරන්න. ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ විසින් නිර්මාණය කරගත්ත දේශපාලනික න්‍යාය පත්‍රයක් තියෙනවා. සාමාන්‍ය න්‍යාය පත්‍රය ඉක්මවා ගිය. ඒ නිසා ඒ පහත් යටි අරමුණු ඉෂ්ට කරගන්නට ඒ ස්වාමීන් වහන්සේ නොකරන දෙයක් නැහැ. සීලම මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉඳලා අනිකුත් පිරිස බිලිවා ගන්නවා. ඒ වගේම සැබෑ බුදුදහම මතු කරමින් මේ ස්වාමීන් වහන්සේගේ සද්ධර්ම ප්‍රතිරූපක පෙන්වන ස්වාමීන් වහන්සේලාව මර්ධනය කරන්න නොකරන දෙයක්වත් නැහැ. බොහොම පහත් ඒ වගේම ඊටාම පහත් අසික්කිත ඒ කියන්නේ ඊටාම කපටි කෛරාටික ප්‍රයෝග උන්වහන්සේ පාවිච්චි කරනවා. එතනදී උන්වහන්සේට විරුද්ධ මතදාන අයව දුර්වල කරන්න ප්‍රසිද්ධියේ කරන කියන දේ සැඟවිලා කරන කියන දේ දෙආකාරයි. ප්‍රසිද්ධියේ කරන කියන දේට වඩා මේ ස්වාමීන් වහන්සේ සැඟවුණු න්‍යාය පත්‍රයකින් තමන්ට වඩා විරුද්ධ මතදානයක චෛත්‍ය ගාථාදී කරමින් ඊටාම කූර විදිහට කටයුතු කරනවත් එක්ක මේ වගේ අවස්ථාවක පින්වත් ගුරුදේවයන් වහන්සේ ධර්මවාදී පිරිස කොහොමද කටයුතු කරන්න ඕනේ? පින්වන්ත අපේ ඇස්මතුන් වහන්සේ මේ වගේ වෙලාවකදී ධර්මවාදී පිරිස බොහෝම ඉවසීමෙන් දුර බලන්න ඕන. සියලු දෙනා වහන්සේලා සමගි වෙන්න ඕන. ශාසනික අනතුරු තේරුම් ගන්න ඕන. ත්‍රිපිටකය, අටුවා, ටීකා, පරිවාර ග්‍රන්ථ, විසුද්ධි මාර්ගය, මිලින්ද ප්‍රශ්නය වගේ මහනීය ධර්ම ග්‍රන්ථ හොඳින් අධ්‍යයනය කරලා ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු උතුම් සීසත් ධර්මයේ විවෘත කරගෙන හොඳින් වටහාගෙන තමන් වහන්සේලාත් ඒ සුවේ ලබන්න ඕන. ලබන අතරේ මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕන. ඒ තමයි අපේ පින්වත් අයස්මතුන් වහන්සේ කුමන්ත්‍රණ අභියෝග යටිකූට්ටු වැඩ ඒ සද්ධර්ම ප්‍රතිරූපකයන් කරන අය සැබෑ ධර්මවාදීන්ට හිරිහැර කරන්න පාවිච්චි කරද්දී ඒ සැබෑ ධර්මවාදී අර අයට උදව් කරන කපටි දේශපාලඥයින් ඉන්නවනේ. සමහර දේශපාලඥයින් ඒ අයව කිසිසේත්ම විශ්වාස කරන්න හොඳ නැහැ. ඒ වගේම ධර්මවාදී පින්වතුන් සමහර අර අයට උදව් කරන පොලිස් නිලධාරීන් සහ සමහර හමුදා නිලධාරීන් ඉන්නවනේ. ඒ අයව කිසිසේත්ම විශ්වාස කරන්න හොඳ නැහැ. මොකද සමහර පරිපාලන ශාස්ත්‍රීය නිලධාරීන්ව කිසිසේත්ම විශ්වාස කරන්න හොඳ නැහැ. ඒ සමහරක් අය හැමෝම නෙමෙයි. මොකද සමහරක් දේශපාලඥයින්, සමහරක් පොලිස් නිලධාරීන්, ඒ වගේම සමහරක් පරිපාලන නිලධාරීන්, ඒ වගේ අය මේ අයගේ මුදලට යැපෙනවා. මේ අය හරහා ඡන්දපත්නම ගොඩනගා ගන්න හදනවා. මේ අයගෙන් උදව් උපකාර ගන්නවා. මේ අයගෙන් බොහෝ ප්‍රයෝජන ගන්නවා. ඒ අය අතර ලොකු මිත්‍රත්වයක් තියෙනවා. ඒ නිසා ওই පොලිසි
දේශපාලඥවාදීන් විශ්වාස කරනවා නම් හොන්දට හොයලා බලලා සැබෑම සත්පුරුෂ මනුෂ්‍ය ධර්ම වලින් පිරුණු අයම හොයලා බලලා තමන්ගේ ඇසුරට ගන්න ඕන. වඩාම හොඳ දේ තමයි තමන්ට විරුද්ධව ඊටාම භයානක කුමන්ත්‍රණ කරනවා කියලා තේරුණාම කුමන්ත්‍රණය හොඳටම අධ්‍යයනය කරලා දෙලින්ම අධිකරණයට යොමු වෙන එක. විශ්වාසයේ තියන්න ඕනේ අධිකරණය පිළිබඳව. පින්වත් අයස්මතුන් වහන්සේ මේ වගේ වෙලාවට ධර්මවාදීන් කළ යුත්තේ සමගි විය යුතුයි, දූරදර්ශී විය යුතුයි, විශ්වාසයේ තැබිය යුත්තේ ගරු අධිකරණයේ තුල කොතෙන්දි වැරදුනත් ගරු අධිකරණයේදී වරදින්නේ නැහැ කියන එකත් තේරුම් ගන්න ඕන. වෘත්තිවේන් වහන්සේ ඒ වගේ අධර්මවාදීන්ගෙන් ප්‍රශ්න ඇති වෙන වෙලාවට පොලිසිය දේශපාලනඥයින් විශ්වාස කරන්නේ නැතුව අධිකරණයම විශ්වාස කරලා අධිකරණයටම යන්න කියන්නේ ඇයි? ඔව් පින්වත් අපේ ඇස්මතුන් වහන්සේ අධිකරණයම විශ්වාස කරන්න කියලා කියන්නේ මේ තියෙන කුමන්ත්‍රණ සටකපට ප්‍රයෝගවලට තියෙන ආරක්ෂිතම ස්ථානයේ කරු අධිකරණයේ හින්දා. පහුගිය ජනාධිපතිවරණයේදී තමන්ගේ බොරු අනාවැකි කීම හින්දා ජනාධිපතිවරණයේදී කිව්ව කෙනා පැරදිලා කන්න බොන්නත් නැතුව උන් හිටි තැනුත් නැතුව ලැජ්ජා වෙලා හිටිය තැනැත්තු එහෙම සමහර කට්ටිය ගත්තානේ නිවේදකව කරලා චරිතඝාතන කරන්න. එතකොට ධර්මවාදීන්ව දුර්වල කරන්න එක එක ප්‍රයෝග යොදනවා. එතකොට මේ යොදන ප්‍රයෝගවලදී හුඟා පරිස්සම් වෙන්න වෙනවා. ඒ නිසා ඒ ඇයට තියෙන බලයේ ශක්තිය දේශපාලන සම්බන්ධකම් පොලිසියේ ක්‍රියාකාරකම් ආදී සියල්ලම හැඩරුව තීරුම් අරගෙන වැඩ කරන්න සිද්ධ වෙනවා ධර්මවාදීන්ට. මොකද මේ වෙලාවේ රාජ්‍ය අනුග්‍රහය සහ අනිකුත් බලයේ සියල්ලම අධර්මවාදීන්ට ලැබෙමින් පවතින වෙලාවක්. පරිසරයේ තීරුම් අරගෙන වැඩ කරන්න වෙන්නේ. මම අපේ අයස්මතුන් වහන්සේට ඕකට අපූර්ව කතාවක් කියන්නම්. මේක මගේම අත්දැකීමක්. මීට අවුරුදු 15කට විතර කලින් අපේ පැවිදි සහෝදර ස්වාමීන් වහන්සේ නමක් එක පළාතක ඉඩමක පන්සලක් හදන්න විහාරස්ථානයක් හදන්න ලෑස්ති කළා. මා ටික කාලයක් ඒ වැඩම කළා. ඉතින් උදව් කරන්න කියලා. දැන් අපේ ස්වාමීන් වහන්සේත් මමත් එහෙ වැඩ ඉනකොට පොඩි කුටියකුත් ඒ වගේම පුංචි බෝමලුවකුත් ලොග්ගල්ලෙන් වට කර බෝමලුවකුත් බුද්ධ ප්‍රතිමා වහන්සේ පොල්ලට ධර්මශාලාවකුත් ගෙඩි ගියත් මැටියෙන් හදපු පොඩි දානශාලාවකුත් තමයි තිබුණේ. යවුන සමාජයකුත් අපි පිහිටෙව්වා. ළමා සමාජයක් පිහිටෙව්වා. මහා විශාල සේවයක් ඒ පළාතට කළා. දහම් පාසලක් පිහිටෙව්වා. දහම් පාසලේ ප්‍රධානාචාර්ය හාමුදුරුවෝත් මම. ඒ වගේම විසාකකට පොඩි තොරණකුත් කළා. ඒ වගේම මානවතා සමිතිය හැම විදියකින්ම ගමක විහාරස්ථානයක් වටා තියෙන්න ඕන සියලුම සමිති සමාගම් හැමදේම පිහිටෙව්වා. පිහිටවමින් කටයුතු කරගෙන යනකොට බලන් ඉද්දී පළාත දවසින් දවස දියුණු වෙන පටන් ගත්ත. බොහෝ දෙනා ධර්මයේ දැන ඉගෙන ගත්ත. දරුවෝ වේදිකා නාට්‍ය කරනවා, මේ උත්සව කරනවා, ඒ වගේම භාවනා වඩනවා. ආධ්‍යාත්මික ලොකු පෙරලියක් වුණා. මේක ඊ පැත්තේ හිටිය අර විහාරස්ථානයේට යාබදීදම අයිති කෙනාට ඔරොත්තු දුන්නේ. ඒ යාබදීදම අයිති උනේ ඒ පළාතේ බල සම්පන්නම මේ දේශපාලඥයෙක්ට. ඒ බල සම්පන්නම දේශපාලඥයා යටතේ තමයි ඒ කාලේ බස්නාහිර පළාත් ළමා හා කාන්තා කාර්යාංශය තිබ්බේ. ඒක ඇමති. ඉතින් අපේ පින්වන්ත අයිස්මතුන් වහන්සේ දවසක් ස්වාමීන් වහන්සේලා මේ කටයුතු කරමින් ඉන්න අතේ දැනගන්නවා අර දේශපාලඥයාට අයිති ඊටමේ මොන්ටිසෝරියක් දාන්න යනවා කියලා. ඊපස්සේ ඒකට මොන්ටිසෝරිය දානවා.
කෑම බීම වතුර ඔක්කොම ටික දෙන්නේ විහාරස්ථානයෙන්මයි. විහාරස්ථානයෙන්ම තමයි මොන්ටිසෝරියට සහයෝගය දෙන්නේ. ඒ වුණාට එතන විහාරස්ථානයේ පොයේ වැඩසටහන් භාවනා වැඩසටහන් අර ආගමික කටයුතු කරමින් ඉන දිනවලට ඒ අය බෙර හයියෙන් ගහමින් ඒ වගේම ශබ්ද වාහිනී පාවිච්චි කරමින් වෙනත් මොන්ටිසෝරි වලට වඩා වෙනත් ක්‍රමයකට හැසිරෙන්න ගත්තා. ඒ කියන්නේ විහාරස්ථානයේ කටයුතු කිසිවක් කරන්න බැරි විදිහට බෝධි පූජාවේ කිසිවක් කරන්න බැරි විදිහට හැසිරෙන්න ගත්තා. දවසක් දවල් දාන වෙලාවේදී දාන කට්ටියත් ඉන්නකොට අර විහාරස්ථානයේ හිටිය මම වැට අයිනේ ඉඳලා තව තරුණ පිරිසක් හිටියා. එතන ගුරුවරියන්ට කිව්වා බුද්ධ පූජා වෙලාවට විතරක් ඔබතුමීලාට පුළුවන් ද ශබ්දය අඩු කරන්න කියලා. එච්චරයි කිව්වේ. ඒ වෙලාවේදී ගුරුතුමිය මොන හරි කිව්ව ඇතුළට ගියා. මේකේ තිබිලා තියෙන සැලැස්මක් වෙනුනේ. පස්සේ ඒක තේරුනේ. ටික වෙලාවක් යනකොට පොලිසියෙන් ආවා. කාන්තාවකට පහර දුන්නාද කියලා ඇහුවා. අහලා අපිට මේ පොලිසියට කැඳවීමක් කළා ඔබ වහන්සේ කාන්තාවකට පහර දුන්නා කියලා. ඒක මේ මට කිව්වේ. ඊට පස්සේ අර තරුණ පිරිස එතන හිටිය තරුණ පිරිස ඒ වගේම අපි කට්ටිය මුහුණේ මුහුණ බලාගත්ත මේ මොකක්ද උනේ කියලා. පස්සේ පොලිසියට ගියා. පොලිසියේදී ඒ පිළිබඳව කතා කරනවානේ. නමුත් සමාදානයක තියෙන පාට මේ පාටක් පේන්නේ නැහැ. ඊට පස්සේ පින්වත් අයස්මතුන් වහන්සේ මේක සමත මණ්ඩලයට දැම්මා. මේ බලන්නේ මේ කුමාන්තරවල හැඩරුව. සමත මණ්ඩලයට දැම්මා. සමත මණ්ඩලයට දාපු වෙලාවේ මමත් අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේත් සමත මණ්ඩලයට වැඩම කළා. මෙන්න මේ වැඩ ඉන්නකොට මේ එතනදී සමාදානයක් කරන මේ ස්වභාවයක් මොනවත් නැහැ. දිගින් දිගටම මේ අභූත චෝදනා මේ පහ දුන්නා කියලා මේ අච්චර දුරින් ඉඳන් මේ අත දිගරින්නේ යවන්නේ ඈතට මීටර ගණනක්. එහෙම දෙයක් කරන්නේ නැහැ නේ. කාන්තාවකට පහ දීම බරපතල චෝදනාවක්. ඒ චෝදනාව අර විදිහට ඉතින්දිත් කළා. ඉන්පස්සේ සමත මණ්ඩලයේ නැවතත් විහාරස්ථානයට වඩිත්ටි. විහාරස්ථාන මහානකාන් හිටිය ළමයා අතුරුදහන් වෙලා. ඒ කියන්නේ මේ පොලිස් නිලධාරීන් අපිව සමත මණ්ඩලයට යොමු කරලා අපි දිනවම නැති වෙලා බලලා පොලිස් නිලධාරීන් විහාරස්ථානයට එවලා විහාරස්ථාන මහානකාන් හිටිය ළමයා පොලිසියට අරන් ගිහලා. ඊට පස්සේ අපි ඒ වෙලාවෙම පොලිසියට වැඩම කළා. පොලිසියට වැඩම කරනකොට පොලිස් නිලධාරීන් කිව්වා මේ ළමයාට අපචාර කළා කියලා චෝදනාවක් තියෙනවා කියලා. ඊට පස්සේ එහෙමම ඒ වෙලාවෙම අත්අඩංගුවට ගත්තා. ඊන් පස්සේ උසාවියට මේ ඉදිරිපත් කළා. උසාවියට ඉදිරිපත් කරනකොට පොලිස් නිලධාරීන් තදින්ම විරුද්ධ වෙන අප දෙන්න. අපි ඇස්මතුන් වහන්සේ උසාවියේ නඩුකාරතුමියගෙන් ඉල්ලනවා අපි ස්වාමීනි මේ දරුවව තනියම අරගෙන කතා කරන්න කියලා. පොලිස් නිලධාරීන්ටත් කර කියා ගන්න දෙයක් නැතු වුණා ඒ ඉල්ලීම ඉල්ලනකොට. ස්වාමීනි මේ ළමයාව ඔබතුමිය තනියම අරන් කතා කරන්න මෙතන කුමන්ත්‍රණයක් තියෙන කියලා. මොකද ඒ වෙලාවේ විශ්වාස කළ හැකි පුද්ගලයෙක් වෙනුන්නේ නැහනේ. පොලිස් නිලධාරීන් ඒ වගේම දේශපාලඥයෝ හැමෝම. ඒ අතරේදී ඔබ වහන්සේ මේ ඔබතුමිය මේ ළමයා තනියම අරගෙන කතා කරන්න කිව්වට පස්සේ එතුමිය උසාවිය කල් තිබ්බා. අර ළමයාව තනියම ගත්තා. අරගෙන කතා කරලා ඉන් පස්සේ අපිවත් කඳවලා ඔබ වහන්සේට අප ලබා දෙනවා කියලා නිදහස් කරනවා. ඊට පස්සේ අපි ඇස්මතුන් වහන්සේ දැන් නඩුව කාලයක් යනවානේ. යන අතර වාරේ මෙහෙම සිදුවීමක් වෙනවා. අර සිද්ධිය S2ටම දැකපු තරුණ පිරිස ඉන්නවනේ. මොකක්ද උනේ කියලා. මොකක්ද හාමුදුරනේ මේ කරන අසාධාරණ වැඩ මේ කට්ටිය මේ කිව්වේ මේකයි. නමුත් මේ චෝදනා කළේ පහ දුන්නා කියලා කොච්චර දුරින් යනද බුද්ධ පූජා වෙලාවට සබ්දය මේ අඩු කරන්න කියලා කිව්වේ කියලා. ඒ තරුණ පිරිස ඒක එහෙම කතා කරලා ඊට පස්සේ මේ ඔක්කොම එකතු වුණා. ඒ කියන්නේ ඉංජිනේරුවරු
මිනින්දෝරු මහත්වරු, එවන් උපාධිධාරී බුද්ධිමත් පිරිස, ඒ නැනවත් තරුණ කණ්ඩායම ඔක්කොම ව්‍යාපාරිකයෝ සියලු දෙනා මේ අසාධාරණයට යුතු ඒක රාශි වුණා. ඒක රාශි වෙලා සියලු දෙනාම සංවර්ධන කමිටුවක් පිටුවා ගත්තා. මේ වෙනකොට එතන තිබුණේ පොඩි පොල්ලතු මඩුවක් ධර්මශාලාවට. තට්ටු දෙකට ධර්මශාලාව හැදුවා. ඒ වගේම දානශාලාවක් හැදුවා. තව ඉඩම් 3ක්. ඉතා වටිනවා ඒ භූමි භාගයේ වටපිටාව ඒවා. තව ඉඩකඩම් 3ක් පූජා කරනවා සදහැවතුන්. ඒ වගේම චෛත්‍ය පූජා කරනවා. චෛත්‍ය 4 පූජා කරනවා ගම්පා මහත්මිය. ඒ වගේම තව බෝමලුව, ඒ වගේම කෝටි ගාණක් වියදම් කළ සීමා මාලකේ කළුගල් බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙන්න මේ විදිහට පූජා කරනවා. ඒක කුමන්ත්‍රණ එනකොට තමන්ගේ සිල්වත්කම ගැන විශ්වාසය තියන්න ඕන. තමන්ගේ හද සාක්ෂිය ගැන විශ්වාසය තියන්න ඕන. ඒ වගේම කල යුත්තේ හරියට කරන්න ඕන. සියලුම දෙනා එකට එකතු වෙලා ඒ කුමන්ත්‍රණය පරාජය කරමින් විහාරස්ථානයේ අංග සම්පූර්ණව නිර්මාණය කරලා අවසන් වුණා විතරක් නෙමෙයි. අවසානයේදී අපේ අයිස්මතුන් වහන්සේ සියලුම කුමන්ත්‍රණකාරීන් එළි වෙනවා. අර මොන්ටිසෝරි අය ඇඟේ පහල කට්ටිය ඇවිල්ලා කියනවා මේක උනේ කොහොමද කියලා දේශපාලඥයාගේ සම්බන්ධතාවය කියනවා. දේශපාලඥයා ඒක කරපු විදිය. ඒ වගේම ඒ කාන්තාව සහ ඒ අයගේ සම්බන්ධකම් කියනවා. ඒ වගේම පොලිසියේ ඇතුලේ හැම පොලිස් නිලධාරියෙක්ම නරක නැහැ. දැන් අපේ අයිස්මතුන් වහන්සේ ඇහුවේ හැම දේශපාලඥයෙක්ම හැම පොලිස් නිලධාරියෙක් ගැනම නෙමෙයි සමහරක් කියලා නෙමෙයි අපි කිව්වේ. එතකොට හැම පොලිස් නිලධාරියෙක්ම නෙමෙයි සමහරක් අය. මොකද සමහරක් පොලිස් නිලධාරීන් පොලිසිය ඇතුළේ සිද්ධ වුණේ කුමන්ත්‍රණය ඒ පැමිණිල්ල පොලිස් නිලධාරීන් ලියපු විදිය ළමයාට අස්සම් කරන්න කිව්ව විදිය අරන් ගිය විදිය දේශපාලඥයා OICට කතා කරව විදිය එතනයි මේ ඇතුළත සිද්ධ වුණු ඔක්කොම ටික මෙන්න මෙහෙමයි කියලා සමහර පොලිස් නිලධාරීන් ඒ යහපත් හොඳ සත්පුරුෂ අපිට කුමන්ත්‍රණය කියනවා. ඒ වගේම උසාවියේදී මේ පිළිබඳව කතා කරනවා. කරු අධිකරණයේ තමයි හොඳම ටික වෙන්නේ. ගරු අධිකරණයේදී සියලුම විස්තර ටික එළියට එනවා. විහාරස්ථානයේ ආපු පොලිස් නිලධාරී. ඒ වගේම ළමයා එතෙන්ට එක්කන් යනකොට අර දේශපාලඥයාගේ මඟ පෙන්වීමෙන් ඒ මොන්ටිසෝරි එක්කෙනෙක් ගිහිලා පොලිස් නිලධාරීන් එක්ක එතන පැමිණිලා ලියලා තිබ්බ විදිහ. ළමයාට බලෙන් අස්සම් කරන්න කිව්ව විදිහ. ඊට පස්සේ එතනදී ඒ අය කටයුතු කරපු ඊළඟ ආකාර කරන්න හදලා තියෙන දේවල් මේ විදිහට ඔක්කොම ටික එළියට එනවා. ගරු අධිකරණයේදී අන්තිමට පොලිස් නිලධාරීන්ට හොඳටම බැනුම් අහන්න වෙනවා. ඒ ගරු විනිශ්චයකාරතුමිය බොහෝම මධ්‍යස්තව සියල්ලම හොඳට පරික්ෂා කරලා බලලා අර පොලිස් නිලධාරීන්ට හොඳටම දොස් කරන මොනවද මේ කරන අපරාධ මේ ස්වාමීන් වහන්සේලා නේද ගෞරවනීය චෛතනයේ දැයි ඔකට මේ වගේ ඒවා කරන්නේ මේවට විරුද්ධව තදින් ක්‍රියාමාර්ග ගන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ඔබලා මේ කරලා තියෙන හරිම බරපතල අපරාධයක් මේක පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න යොදවන්න කියලා මේ ගරු අධිකරණය තුලදී විනිශ්චයකාරතුමිය ඒ පිළිබඳව එහෙම කියලා නිදොස් කොට නිදහස් කරනවා. ඉතින් සමහරක් පොලිස් නිලධාරීන් සමහරක් දේශපාලඥයින්ගේ කුමන්ත්‍රණවල හැටි මේ රටේ ලෝකයට දැනගන්න ඕන. විශේෂයෙන්ම ධර්මවාදීන් දැනගන්න ඕන. ධර්මවාදීන් තීරුම් ගන්න ඕන කුමන්ත්‍රණ කොහොමද වෙන්නේ කියලා. කුමන්ත්‍රණවල හැඩරුව කොහොමද කියලා. මේවා පොඩි දේවල් නෙවෙයි වටිනා මනුස්ස ජීවිතත් එක්ක කරන සෙල්ලම්. ඉතින් ඊටාම සටකපට ප්‍රයෝග තියෙන හින්දා ධර්මවාදී පින්වතුන් වහන්සේලා තමන් වටේ ඇති වෙන්න පුළුවන් කුමන්ත්‍රණවලදී හුඟක් දූරදර්ශීව බොහෝම කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. තමන්ගේ පහත් අරමුණු උදෙසා යන්න ඕනෑම නරක දෙයක් ඒ උපක්‍රමශීලී කුමන්ත්‍රණකරුවෝ සිද්ධ කරනවා. ඉතින් සමහරක් දේශපාලඥයෝ සමහරක් පොලිස් නිලධාරීන් කිසිසේත්ම විශ්වාස නොකර ගරු අධිකරණයේම විශ්වාස කරන්න කියලා අපි කියන ප්‍රකාශයට හේතු වන කාරණා. කොයි වෙලාවකවත් ගරු අධිකරණයට ඉදිරිපත් වෙලා එතනදී නිදොස්කව නිදහස් කළාට පස්සේ ඒ ගරු අධිකරණයේ තුල ඒ කෙනාගේ ජීවිතේට පුදුම රැකවරණයක් තියෙනවා. ඉන්පස්සේ මොන හිරිහැරේ කළත් අධිකරණයට අපහාස කිරීමක් කරනවා. සමහර දේශපාලඥයින් සමහර
පොලිස් නිලධාරීන් ඒ වගේ දේවලුත් කරනවා කියලා කියන්නේ Taman ලැබපු අත්දැකීමක් තමයි පින්වත් ගුරුදේවයන් වහන්සේ ප්‍රකාශ කළේ. එතකොට පින්වත් ගුරුදේවයන් වහන්සේ මේ පොලිස් නිලධාරීන්ට දේශපාලනඥයින්ට විරුද්ධව නඩු කියලා වන්දි මුදල් ලබා ගත්තා වගේ මොකක් හරි සිදුවීමක් වුණාද? පින්වත් ඇස්මතුන් වහන්සේ ඒ පොලිස් නිලධාරීන් අතර කිහිප දෙනෙක් පසුව මාව මුණ ගැහුණා. මුණ ගැහිලා දේශපාලනඥයා කතා කළ විදිහත් OIC-ගේ නියෝගත් එතන ඇතුළත සිද්ධ වුණු දේවල් ඔක්කොම කිව්වා. ඒ වගේම ඊයේ වැඳ වැටුණා. සමාව ඉල්ලුවා. අනේ ස්වාමීන් වහන්සේ අපිට විරුද්ධව වන්දිල නඩු දාන්න එපා. අපේ රස්සාව නැති වෙලා යයි. අපිට ජීවත් වෙන්න තියෙන මෙච්චරයි ස්වාමීන් වහන්සේ. අපි මොනවා කාණ්ඩ දිහලින් අපිට නියෝගයව කරන්න එපා. කලිය නැත්තම් අපේ රස්සාව ගහලා යනවා ස්වාමීන් වහන්සේ. ඒක නිසා අපිට සමාව වෙන්න. අපි හිතලා කරපු දෙයක් නෙමෙයි කියලා ඊයේ සමාව ඉල්ලුවා. ඒ විතරක් නෙමෙයි. එතනදී ඇතුළත සිද්ධ වෙලා තිබු ඔක්කොම ටිකේ අය අපිව දැනුවත් කළා. ඉතින් උපසම්පදා ස්වාමීන් වහන්සේලා අදත්තා දාන සිල්පදේ ගැන හොඳටම දන්නවනේ. ඒ පැවිදි ජීවිතයේට මිල කළ නොහැකි අමිල අත්දැකීමක්. මොකද අපි ස්වාමීන් වහන්සේලාට දේශපාලනය කරන්න එපා කියලා කියනවානේ. ඒ මතේ තදින් ඉන්නවනේ. ස්වාමීන් වහන්සේලා දේශපාලනය නොකළ යුතුයි කියලා මම තදින් කියනවා. ওই සිදුවීම සිද්ධ වුණේ හෙළවුරුමේ ඡන්දය ඉල්ලලා ටික කාලයක් ගියාම. ස්වාමීන් වහන්සේලා ගම්වල දියුණුවට යවුන සමාජ ළමා සමාජයට අනුශාසනා කරමින් දහම් පාසල් පිහිටුවාගෙන සෙනගී ප්‍රසාදයේ එනකොට ගමීන දේශපාලකයෝ ගොඩක් බයයි උන්වහන්සේලාට. ඒ බය ඇති වුණේ අර හෙළවුරුමේ ඡන්දය ඉල්ලන්නේ එහෙම ගත්තට පස්සේ. ඒ නිසා ස්වාමීන් වහන්සේලාගේ මේ අර ප්‍රසාදයේ ස්වාමීන් වහන්සේලා ගැන ඇතිවනේ ජනප්‍රියත්වයට අර කට්ටිය හරි අකමැති. ඉතින් ඒ වගේ උපක්‍රම කරනවා. ඉතින් වන්දි මුදල් ඉල්ලීම ආදී මොනවත් කරන්න අවශ්‍ය නැහැ. එහෙමනම් දැන් පහුගිය දිනවලදී අපිට මොනතරම් නරක විදිහට අපේ පින්වන්ත අපේ ගරුඩාත්ති ඥානසල් ස්වාමීන් වහන්සේ කතා කළාද? අපි ඒකට මේ සාක්ෂි ටික උසාවියට ඉදිරිපත් කළා නම් මොකක් වෙයිද? පින්වන්ත ඇස්මතුන් වහන්සේ කරුණාවෙන් මෛත්‍රියෙන් දූරදර්ශීව කටයුතු කරන්න ඕන. වන්දි ඉල්ලීම ආදී කාරණා නෙමෙයි විය යුත්තේ. අසාධාරණීය සහ විශේෂයෙන්ම කුමන්ත්‍රණකාරී විදිහට ඇත්තදී මේ පැහැදිලිව निराවුල කතා කරන දෙන්නේ නැතුව ඒක වළක්වනවා නම් සත්‍ය ඉදිරිපත් කරන්න ඉඩ දෙන්නේ නැතුව කුමන්ත්‍රණ කරනවා නම් අන්න ඒ වෙලාවට ගත යුතු හොඳම පියවර ගන්නට ඕන අධිකරණයට යොමු වුණාම ගරු අධිකරණයේ අපක්ෂපාතී තීරණ අරගෙන සියලු දෙනාට සාධාරණ ඉෂ්ට කරනවා. එතකොට ගුරුදේවයන් වහන්සේ මේ මෑතකදී සිදුවිච්ච සිදුවීම ගැන මතක් කරා. ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ සම්බන්ධව. ඒ වෙලාවේදී ගුරුදේවයන් වහන්සේ පොලිසියටවත් අධිකරණයටවත් ගියේ නැහැ. ඒ වුණාට දැන් මේ ඉන්දික තොටවත්ත මහතාට විරුද්ධව නඩු මාර්ගයට ගිහිල්ලා තියෙනවා. එහෙම කරන්න හේතුව මොකද්ද ගුරුදේවයන් වහන්සේ? ඔව් පින්වත් අපි ඇස්මතුන් වහන්සේ අපේ පූජනීය පින්වත් ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ සිදුවීමේදී මම පොලිසිය හෝ අධිකරණය හෝ මැදිහත් කරගත්තා නම් ඒක උන්වහන්සේට ලොකු ගැටලුවක් වෙනවා. අපි ඒක එකකින් අවසන් කළා. එකම එක සාකච්ඡාවට ඒකලේ. ලිපි දෙකයි පළ කළේ මේ Facebook වල. එකම එක සාකච්ඡාවට ඒකලේ. ඉන්පස්සේ ඒක එකකින් අපෙන් අවසන් වුණා. නමුත් මෙතනදී ඉන්දික තොටවත්ත ඒ පින්වත් මහත්මයා කියලා කියන්නේ 2019 විතර වර්ෂයේදී ජනාධිපතිවරණයේදී අර පරදින මේ අපේක්ෂකයන් ගැන ප්‍රකාශ කරන්න ගිහිලා ඉන්පස්සේ හොඳටම ලැජ්ජාවට පත් වෙලා ජ්‍යොතිෂ අනාවැකි ඔක්කොම බොරු වෙලා ඉන්පස්සේ අසරණ වෙලා ඉන්නකොට අපිත් එක්ක අර වාදයක් ඇති වුණානේ පින්වන්ත අපේ පිටිතිව සිරිධම්ම ස්වාමීන් වහන්සේත් එක්ක. ඒ සාකච්ඡාව ඇති වෙනකොට අපේ පින්වත් පිටිතිව සිරිධම්ම ස්වාමීන් වහන්සේ මුලින්ම නිවේදකයෝ දෙන්නෙක් ගත්තානේ. ඒ නිවේදකයෝ දෙන්නම අසාර්ථක වෙද්දී අර ඒ ස්වාමීන් වහන්සේගේ ස්වභාවයක් තමයි අනිත් අයට බැනලා තර්ජනය කරලා අම්මලාට එහෙම නිඳා කරලා අපේ පින්වන්ත කිලපෙන් ධම්මිජ ස්වාමීන් වහන්සේගේ මෑණියන් වහන්සේට එහෙම බැනපු විදිහ මතකයිනේ.
එතකොට මේ මෞතුමියට එහෙම නිඳා කරලා ඒ විදිහට තර්ජනය කරමින් කටයුතු කරන්න පුළුවන් පිරිස යොදවන එක. ඒකට උන්වහන්සේ ගත්ත කෙනෙක් තමයි පින්වත් අපි ඉන්දික තොටවත්ත මහත්මයා කියලා කියන්නේ. ඉන්දික තොටවත්ත මහත්මයාගේ මේක දැඩි කුමන්ත්‍රණයක්. ඊටාම තදබල කුමන්ත්‍රණයක්. ඉතින් පිරිදිවේ සිරිධර්ම හිමියන් ඒ වගේම ඉන්දික තොටවත්ත මහත්මයා ඒ පිරිසගේ සම්බන්ධතාවයේ අර හඬපටවලදී අපූර්වවට පේනවානේ. මේ වෙලාවෙත් හඬපටනේ තියෙන්නේ. එතකොට ඒ හඬපටවල පිරිදිවේ සිරිධර්ම හිමියන් අර ගුණානන්ද හිමියන් කියන ඒ ස්වාමින්වහන්සේත් එක්ක තොටවත්ත මහත්මයා ළඟදී කතා කරන විදිහයි ඒ ඔක්කොම විස්තර දැන් මෙතන තියෙනවානේ. ඉතින් මේක තදබල කුමන්ත්‍රණයක්. මේ වගේ කුමන්ත්‍රණ ඒ අය කරන්නේ ධර්මවාදී කඳවුරේ ප්‍රබල පිරිසක් තමයි අපි. ත්‍රිපිටක බුද්ධ වචනේ සුරසිත කරන්නට හඬ නගල කටයුතු කරන ප්‍රබල පිරිසක්. අර මං කලින් කිව්ව කුමන්ත්‍රණයක් දේශපාලඥය පොලිසිය මැදිහත්ලා කළා කියලා. ඒ කුමන්ත්‍රණ මොනවද කියලා හිතනවා මෙයාලා මේ කරන කුමන්ත්‍රණය බලවහම. මොකද මේක ඊටාම තදබල විදිහට ගැඹුරින් සූක්ෂමව මාස ගානක් උපාය දූතයා අපි ළඟ තියලා ඊටාම සැලසුම් සහගතව සිද්ධ කරපු කුමන්ත්‍රණයක් හින්දා මේ අධිකරණයට යා යුතුමයි. ගරු අධිකරණයේ ධර්මවාදී කඳුරිය ස්වාමීන් වහන්සේලාගේ ජීවිත අපූර්වට ආරක්ෂා කරලා කුමන්ත්‍රණය සමාජගත කරලා මේ මෙතෙන්දී මේ ප්‍රශ්නේ අවසන් කළ දේවි. ගුරුදේවයන් වහන්සේ මේ වගේ කුමන්ත්‍රණයකදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒගොල්ලෝගේ අරමුණ මොකක්ද? පින්වන්ත ඇස්මතුන් වහන්සේ දැන් අපේ පිරිදිවි සිරිධාම හිමියන්ගේ ධර්ම න්‍යායම් බලන්න. උන්වහන්සේ හුඟක් වෙලාවට ගන්නේ විමුක්ති මාර්ගයේ මුල් කරගත්ත ධර්ම විකෘතිකමයක්. උන්වහන්සේට පරමාර්ථ ධර්මක නිර්වෘල අවබෝධයක් නැහැ. උන්වහන්සේ කලින් කිව්ව මතය ඛණ්ඩණය වීගෙන යනකොටම ඉක්මනට මතය වෙනස් කරලා කපටි විදිහට අර ඒක ඛණ්ඩණය කරපු ස්වාමීන් වහන්සේගේ මත ගන්න කෙනෙක් නේ. එතකොට අපි පින්වන්ත ඇස්මතුන් වහන්සේ ඒ කට්ටිය බලාපොරොත්තු වෙන යාළගේ අරමුණ වෙන්නේ මේ ධර්මවාදී ස්වාමීන් වහන්සේලාව කොහොම හරි නිහඬ කිරීම. සමහර ස්වාමීන් වහන්සේලා ඕස්ට්‍රේලියාව වගේ රටවල්වලදී මුණ ගැහුණාම තමන්ගේ අනුගාමිකයෝ කරගත්ත විදිහ අපි දන්නවනේ. ඒ කියන්නේ හොඳ ප්‍රවීණ අභිධර්ම දේශකයන් වහන්සේලාම අනුගාමිකයෝ කරගත්තානේ. ඒ වගේම තමන්ට හිතවත් කර ගන්නවා තමන්ට අනුගාමිකයෝ බවට පත් කර ගන්නවා මේ බල සම්පන්න ධර්මදර විනයදර හාමුදුරු. එහෙම කරගන්නේ බැරි වෙන කට්ටියට කරන්නේ නිඳා කරමින් අපහාස කරමින් හිරිහැර කරමින් චෛතඝාතනය කරමින් අනුමත එහෙම බැරි නම් මානයටපත් කරලා හරි උන්වහන්සේලා නිහඬ කරන්න. ඒක සතියෙන් දෙකෙන් මාසෙන් නෙමෙයි. කවුද හිතුවේ පළවෙනි වාදයේ අවසන් වෙලා ඔක්කොම නිස්සද්ද වෙලා කතා බහකුත් නැතුව මෙච්චර කාලයක් ගියාට පස්සේ මේ වගේ කුමන්ත්‍රණයක් එයි කියලා. දැන් සෑහෙන අවුරුද්දකට වැඩිනේ. කවුද හිතුවේ උපාය දූතයෙක් ළඟ තියලා මේ විදිහට චෛතඝාතනය කරන්නට අන්තර්ජාලයට වීඩියෝ මුදාහරමින් මෙහෙම සැලැස්මක් තියනවා කියලා. හරියටම බලන්නකො මේ කාල සීමාවේ ඒ හිමියන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව ජාතික රූපවාහිනී වැඩසටහනුත් නැවත පටන් අරගෙන ධර්ම විකෘතියෙන් අහපව් සමාජගත කරන්න ඒ පින්වන්ත ස්වාමීන් වහන්සේ අහපව් ආරම්භ කරලා ඒත් එක්කම අපිට චෛතඝාතනය කරමින් වීඩියෝ හඬපට ඔක්කොම සූදානම් කරලා අපි දන්නවනේ ඒ අන්තර්ජාලයට මුදාහරින්න ඔන්න මෙන්න තීරි තමයි අධිකරණ වාරණ නියෝගය ලැබුණේ. ඉතින් සමාජයේ දැනුවත් වෙන්න ඕන මේ වගේ කුමන්ත්‍රණ සිද්ධ කරනවා කියලා ඔවුන් කියන කිසිම දෙයක් පිළිගන්නේ නැතුව ඔවුන් සමාජගත කරන කිසිම දෙයක් පිළිගන්නේ නැතුව ඇත්ත මොකද්ද කියලා හොයලා බලන්නට නෝනතේ කටයුතු කරන්නට ඕන. මිතුරු කරගෙන Tamanට පක්ෂ කරගන්න පුළුවන් නම් ඒ අය ඒක කරනවා. බැරි නම් ඒ අය සතුරන්ට කරන හිරිහැර වද වේදනා ඔක්කොම කරලා ඒ අය නිහඬ කරන්න කටයුතු කරනවා. ඉතින් ඒකෙම තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේලා එහෙම කරන්නේ නැති බව. ඒ අයගේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා ගුරුදේවයන් වහන්සේ කිව්වට එහෙම කුමන්ත්‍රණයක් තියෙනවා කියලා හරියටම දැනගන්න තියෙන සාක්ෂි මොනවාද? ඔය පින්වත් අපේ ඇස්මතුන් වහන්සේ එතන අධිකරණයට දැන් ඒක යොමු වෙලා තියෙන කටයුත්තක් හින්දා අපිට කරු අධිකරණයේ පවතින දෙයක් ගැන බොහෝ කවුන කියන්න පුළුවන් කමක් නැහැනේ. එතන
ඒ හඬපටවල තියෙනවානේ ඉන්දික තොටවත්ත මහත්මයා ඒ වගේම සුසන්ත මහත්මයා ඒ අය විසින් කිව්වා කියලා අර ස්වාමීන් වහන්සේ කියනවනේ ඔක්කොම සහතික ටික අරගෙන ඉන්න අපි ඊට පස්සේ පහර දෙමු වගේ කතාවක්. ආමුදුවන්ට මම වැඩි කරන විදියට කරලා දෙන්නම්. කරන්න ඕන විදියට ආමුදුවන්ගේ ලියුම් ටික ඔක්කොම හදාගෙන මෙතන පැවිදි වෙලා පැවිද්දත් හදාගෙන ඩෙන්ටිටි කාඩ් එකත් හදාගෙන ඔක්කොම හදාගෙන අපි ගහමු. ඔය ටික කොහොමද තියාගන්නේ ඒකෝ? හලෝ හෙලෝ අපේ හඳුරු කියන්නේ මම අහගෙන ඉන්නේ අපේ හඳුරු. ඔය ටික කොහොමද තියාගන්න මොකෝත් කරන්න එපා. ඔයාගේ ගාව තියෙනවනේ දැන් බය නැහැනේ. ආමුදුවන්ට ආමුදුව බය වෙන්න එපා. ආමුදුවන්ගේ වැඩ ටික කරගෙන මට කතා කරන්න ඕන වෙලාවක මං එන්නම් ඉන්නේ ස්ථානෙකට මං ගොඩ යමාස්සේ. අපි මහත්යගේ ස්ථානයක් කරමු. ඒක පැහැදිලි දසුන. ඒක කියන්නේ දුන්න. කවුද ඒ අර සත්‍ය වේලොක්ස් එකේ? ඔව්. ඒ වගේම ඔබ වහන්සේට ඔහොම කරනවට කොච්චර ලොකු මුදලක් ලැබෙනවද කියලා අහන ප්‍රශ්නේදී කියන දේ බලන්නකෝ. ඒ කියන්නේ මෙයාලා මේ මුදල් බලාපොරොත්තුෙන් කරන දෙයක් කියලා කොහෙන්ද මේ NGO මුදල්? ධර්මවාදී ස්වාමීන් වහන්සේලාගේ චෛත්‍යඝාතනය කරන්න ඒ අය සැලසුම් කරන එකේ NGO මුදල් කොහෙන්ද? මේ හදපටියත් අහලා බලන්නකෝ. මේ කොටස. කවුද ඒ අර සත්‍ය වේලොක්ස් එකේ? ඔව්. මුන් වැඩ වීඩියෝ එකක් කරනවද? මට උඩේල කිරි වගේ කරලා දානකට බලන්නකෝ එයා එන. උන්ටත් ඉතින් වීඩියෝ එකක් නැතුව ඉන්නේ කාට හරි කොටෝල ඉවරලා මොනවා හරි කරන්න නෙමෙයි බලාගෙන ඉන්නේ නේද? ඒක තමයි අපිටත් ඕනේ දැන්. අපි යන්නේ සල්ලි හම්බ කරා. දැන් ඔබ හන්දේ සල්ලි පාසෙද යන්නේ දැන්? ඔව්. අයියා අප සල්ලි ඔබ හන්දේ කීයක් දෙනවද දැන් මේ වීඩියෝ එක කරනවට? දන්න හා? කීයක් දෙනවද පාසෙ වීඩියෝ එක කරනවට? ඒක එදාට තමයි හාන්නේ. මාත්‍ය වීඩියෝ කරනකොට මට කීයක් දෙනවද? ඔයාලා කීයක් හම්බ කරායිද? ඔයා හම්බ කරන එකෙන් මට කීයක් දෙනවද? දන්න? දැන් ඉතින් ඔය කියන විදිහට ඉතින් මේ බර ගන්නක් දෙයි අනිවාර්යෙන් ඔබ හන්දේ. හා? ඔබ හන්දේ බර ගන්නක් දෙයි. ඒවා කියන්න බෑ. ඒ වගේම ඉන්දික තොටවත්ත මහත්මයා සුසන්ත මහත්මයා එහෙම ඒ ගුණානන්ද කියන හිමියන් මුණ ගැහුණු වෙලාවේදී සිරිධම්ම හිමියන් එහෙම දුරකථනයෙන් කතා කරලා මේක මේ මෙහෙවපු විදිහෙම චුට්ටක් බලන්නකෝ. බලන්නකෝ මේ හඩපටියත් එක්ක සිරිධම්ම පින්වත් ස්වාමීන් වහන්සේ මේක පිටිපස්සේ ඉන්නේ මේක හසුරවන විදිය සම්බන්ධව. මම මේ සමන්තබද්ද ආමුදුරන්ටත් මේක කිව්වා. අයියෝ ඉනා එනවා. මට මම ආරෙන්නේ නැති තේ තමයි. පොර කියන්න ඕනේ. එහෙනම් මේ සමන්තබද්ද හාමුදුරුවන්ගේ ආරාධිත මහණ වෙන්නේ. මම ඒක කිව්වා. මේ කියන්නේ මේ ලොට්ටොටවත් මහත්තයා ආවනේ මේ අමාව හම්බෙන්න. තොටවත් මහත්තයා තවත් මහත්තයා සමන්තබද්ද මහත්තයා ආමුදුරන්ට කෝල් එකක් ගත්තා. ඒගොල්ලන් කිව්වා විස්තරේ. ඉතින් මේ වගේ සාක්ෂි සාධක පොඩ්ඩනේ කිව්වේ තව කොච්චරක් තියනවද? ඒ සියල්ලම මේ වෙන විට ගරු අධිකරණයේ තුල පවතින නඩුවට අදාළව පවතින සාක්ෂි සාධක ඒ නිසා ඒවා එතෙන්දිම මතුවේවි. අපි ගරු අධිකරණයේ තුලදීම ඒ අයට අවශ්‍ය කරන නීති ක්‍රියාමාර්ගයේ ගනු ලබනවා. ඒ ඉතිරි සාක්ෂි සාධක අනාගතයේදී දැනගන්න හම්බ වෙයි සියලු පින්වතුන්ට. පින්වත් අපේ ඇස්මතුන් වහන්සේ අධර්මවාදීන් කියන්නේ යටි අරමුණක් ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් ඕනෑම පහත් ආකාරයක කටයුතු කරන පිරිස. අර කලින් කතාවේදී මම කිව්වා වගේ එහෙම පහත් දේශපාලන සහ පොලිස් නිලධාරීන් ඉන්නවා වගේම පහත් අධර්මවාදී පිරිස ඉන්නවා. ඒ තමගේ අරමුණු ඉෂ්ට කරගන්න නොකරන දෙයක් නැහැ. මේ වෙලාවේදී ඒගොල්ලන්ට තියෙන අටි අරමුණ මොන වගේ එකක්ද ගුරුදේවයන් වහන්සේ? පින්වන්ත ඇස්මතුන් වහන්සේ ඒ අධර්මවාදීන්ගේ යටි අරමුණ තමයි ධර්මවාදී සැබෑ දහම් කරුණු මතු කරලා පෙන්වන ස්වාමීන් වහන්සේලා නිහඬ කිරීම. ඒ විතරක් නෙමෙයි ඒ අයගේ යටි අරමුණ මුදල්. ඒ නිවේදකයන් විදිහට ගන්න උදවිය යොදවන්නේ මුදල් යොදවලා. මුදලුත් යටිකූට්ටු අරමුණුත් ඉෂ්ට කර ගන්න තමයි මේ ඇත්තෝ කටයුතු කරන්නේ. ඒකට
හොඳම සාක්ෂි තමයි මේ විදිහට මුදල් කොච්චරක් ලැබෙනවද කියලා අහන ප්‍රශ්නෙට මේ ලබා දෙන පිළිතුරු එහෙම. දැන් හඬපටි අහන්න ලැබුණානේ. එතකොට මේ ලබා දෙන පිළිතුරු වලින්ම තේරුම් ගන්න ඕන එයාලගේ වැඩපිළිවෙල කොහොමද කියලා. මේ ලංකාව වගේ පුංචි රටක මේ තැන් වල ඉන්න කීප දෙනෙක් මේ විදිහට ධර්මවාදී පිරිස විදිහට එකතු වෙලා ධර්මයේ වෙනුවෙන් කටයුතු කරන්න හැදුවට අපේ පින්වත් අයස්මතුන් වහන්සේ ධර්මවාදීන්ට ඇමරිකාව, ජර්මනිය, එංගලන්තය, ස්විස්තරලන්තය, ඒ වගේම ඕස්ට්‍රේලියාව මේ විවිධ රටවල් වලින් මොනතරම්නම් මුදල් ලැබෙනවා කියලා හිතන්නේ. කැනඩාව එහෙම බොහෝ රටවල් වලින් ඒ අයගේ අධර්මවාදී කටයුතු කරගෙන යන ලොකු ශක්තියක් හම්බ වෙනවා. ඒ හැමෝටම තියෙන ලොකු හිස රදයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කර මේ පිවිතුරු සී සද්ධර්මයේ මේ විදිහටම පවතින එක. ධර්මයේ වගේ අධර්මයක් මතු කළාට පස්සේ එයත් සැබෑ ධර්මයක් දෙක ගැටෙනකොට දෙකුල්ලක් රණ්ඩු කළාට පස්සේ ශාසනයේ ඇතුළතම ශාසනයේ ඇතුළට එපු දෙකුල්ලක් ශාසනයේ ඇතුළතම රණ්ඩු කර ගන්නකොට ඒ දෙකුල්ලගේ සමගිය නැතුව දුර්වල වෙච්ච වෙලාවේ අර අයට අපූර්වට මේ අයට පහර දීලා අවස් අරමුණ ඉෂ්ට කර ගන්න පුළුවන්. පින්වත් ගුරුදේවයන් වහන්සේ තමන් බුදු වුණා කියන ස්වාමීන් වහන්සේ සීලය ගැන දරන අදහස හරිද කියලා මෙන්න මේ වීඩියෝ එක බැලුවට පස්සේ පැහැදිලි කරලා දෙන්න. ඔව් පින්වන්ත අයස්මතුන් වහන්සේ මේ වීඩියෝ එකේ ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවානේ සතර පොයට සිල් ගන්න එක වැරදි. ඒ වගේම සීලයෙන් ප්‍රඥාවට කිසිම දවසක යන්න බෑ. ඒ වගේම සීලේ ආනිසංසවල පස්වැනි එක දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබීම. ඒ වගේම බුදුරජාණන් වහන්සේලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා දිව්‍ය ලෝකෙට යන්න බණ කියන්නේ නැහැ කියලා කතාවක්. මේ ඔක්කොම ඒ ස්වාමීන් වහන්සේගේ හිතවල විතරයි. මනස්ගත විතරයි. මම ඒක ධර්ම විනයේ පැත්ත කියන්නම්. ඒ තමයි අපේ පින්වතුන් වහන්සේ කාය කර්ම, වචී කර්ම විතරක් නෙමෙයි මනෝ කර්මත් මේ නාම රූප වලට උපකාර වෙනවා. මේ සග්ග කියන වචනය කියනකොට ඒක දිව්‍ය ලෝකයේ කියන වචනේ විතරක් ගන්න හොඳ නැහැ. කාමසුගති 7ක් තියෙනවා. ඒක මනුස්ස ලෝකයයි චාතුරු මහරජිකයේ තාවතින්සේ යාමේ තුස්තේ නිර්මාණතිය පාණිමිත වසවාර්තිය. මනුස්ස ලෝකෙ උපදින හැමෝටම මඟපල් ලබන්න පුළුවන් කමකුත් නැහැ. තිහේතුක, දිහේතුක, අහේතුක සුගති, අහේතුක දුගති කියන මේ සත්‍ය ස්වභාවය ගැන මේ ස්වාමීන් වහන්සේට කිසිම වැටහීමක් නැහැ. අපේ පින්වත් අයස්මතුන් වහන්සේ සීලය තුල එක මොහොතක් හරි ඉන්නවා නම් ඒ කෙනාගේ ආයුෂ වැඩෙනවා. පළවෙනි සිල්පදේ රැක්කොත් ඒ කෙනාගේ පෙර අකුසල කර්මයකින් තව සුළු මොහොතකින් මැරෙන්න ඉන්නව නම් තිහේතු කෙනෙක්, ඒ කියන්නේ මගපල් ලබන්න පුළුවන් මට්ටමක ඉන්න කෙනෙක් තව ටිකකින් මැරෙන්න තියෙනවා නම් ඒ කෙනා දැන් සිල් රැකලා දැන් යම්කිසි කුසලයක් කරගෙන අර මැරෙන්න තියෙන අවස්ථාව මේ ditta ධම්ම වේත්‍ය කුසලයේ බලයෙන් මර්ධනය කර ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතෙන්දී සීලය සම්බන්ධව මේ ස්වාමීන් වහන්සේට තියෙන අදහස අර අපේ මේ විමුක්ති මාර්ගය කියලා තියෙනවානේ විසුද්ධි මාර්ගයට විරුද්ධ පොතක්. විසුද්ධි මාර්ගයේ ඉක්මවා ගිය පොතක් තියෙනවා විමුක්ති මාර්ගය කියලා. විමුක්ති මාර්ගයේ තියෙනවානේ නහි සීල වතං හෝති උපච්ඡන්ති තථාගතා අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධීන ප්‍රකාශිතා කියලා ඒක සඳහන් වෙනවානේ. මේ ස්වාමීන් වහන්සේ ගුරුතාන්තෝට අරගෙන තියෙන ඒ ප්‍රකාශය. ඒ ප්‍රකාශයේ ගුරුතාන්තෝට ගත්තොත් නාම රූප ධර්ම පිළිබඳ කතාව සම්පූර්ණයෙන්ම වෙහිලා යනවා. ආයුෂ, වර්ණය, නිදුක් නිරෝගීකම, සුවපත්කම, ඒ වගේම නිවන් දකින්නකම් ඕන කරන හේතු සම්පත් කතාන්දරේ සම්පූර්ණයෙන්ම වෙහිලා යනවා. අර කතාව ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒව විතරද? ගිහි ජීවිතේ, පැවිදි ජීවිතේ, ඒ වගේම සුගති උප්පත්ති ඔය හැමතියෙම දේශනා කරලා තියෙනවානේ. ඒ සුගති උප්පත්තියක් දේශනා කරන්නේ ති හේතුක උපමණින් හැමති හේතුකයටම පුළුවන් ද මඟපල් ලබන්න. දි හේතුකයට පුළුවන් ද මඟපල් ලබන්න. අ හේතුක සුගතියට පුළුවන් ද මඟපල් ලබන්න.
අහේතුක සුගතියයි ති හේතුකයෝ වෙන්න වෙනවා. ද්වි හේතුකයෝ ති හේතුකයෝ වෙන්න වෙනවා. ති හේතුකයෝ බෝධිපාසික ධර්ම දියුණු වන විදිහට හේතු සම්පත් මොහු කුරා යන්න වෙනවා. තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකටපත් නිවන් දකින ගමනට ඒ නිවන් දකින කම්ම ඒ සඳහා විනාඩියක්ද පැයක්ද දවසක්ද මාසයක්ද අවුරුද්දක්ද මේ ජීවිත කාලෙද ආත්ම භාව දෙක තුනක්ද ආත්ම භාව 10ක් 15ක්ද ඊටත් වඩා වැඩි කාලයක්ද කියලා තීරණය වෙන්නේ ඒ අයගේ හේතු සම්පත් දියුණු වීම මත. ඉතින් පාරමිතාවල දානේ වගේම සීලයත් අවශ්‍ය කරන පාරමිතාවක්. සීලය වගේම නික්කම්මයත් අවශ්‍ය කරන පාරමිතාවක්. තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකටපත් වෙන්නට සීලය ඕනම වෙනවා. මෙතෙන්දී පින්වන්ත අපේ අස්මතුන් වහන්සේ සතර පොයට සිල් සමාදන් වීම විවේචනය කරද්දී ඒ වගේම ආනිසංසවල අවසන් ආනිසංසයේ සීලය නිසා දිව්‍ය ලෝකෙ ඉපදීම කියලා කියදීම සම්පූර්ණ බොරු ප්‍රකාශ. මොකද සුගතිය කිව්වහම මනුස්ස ලෝකයේ අයිති වෙන්නේ කාම සුගති වලට. මොකද සුගති තැනක නැතුව කොහොමද මඟපල් ලබන්නේ? ඒ නිසා සුගතියේ උප්පත්තිය ලැබීම බුදුරජාණන් වහන්සේලා අන්දනවදාන වගේම එහෙම ලබන්න කියලා දේශනා කරනවා. හැබැයි සුගති උප්පත්තිය වෙනුවෙන් නෙමෙයි බුදුරජාණන් වහන්සේලා ලෝ පහළ වෙන්නේ. සුගති උප්පත්තියේ ඉන්න උදවියට තමයි මඟපල් ලබන්න පුළුවන්කම තියෙන. ඔන්න ওই දෙක පටලව ගන්න හොඳ නැහැ. ඒ තමයි සුගති උප්පත්තියේ ඉන්න ති හේතුකයින්ට මඟපල් ලබන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේලා ලෝ පහළ වෙන්නේ සුගති උප්පත්තියක් ලබා දීම වෙනුවෙන් නෙමෙයි. අර ති හේතුක නැති ද්වි හේතුක අහේතුක සුගති අහේතුක දුගති අය සුගතියකට ගන්නත් සුගතියේ ඉන්න කට්ටියට ඉක්මනීම චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නත් බුදුරජාණන් වහන්සේලා කල් නොයවාම හේතු සම්පත් මොහු කරා ගිය අයට ඉක්මනටම මේ සසර දුක් නිමා කරන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානයෙන් කෙලෙසුන් නසන්නටයි උතුම් සීල සද්ධර්මයේ දේශනා කරන්නේ. හැමෝටම ඒක කරන්න පුළුවන් කමක් නැහැ. බැරි උදවිය පුළුවන් තත්ත්වයට ගන්න ඕන. ඒ සඳහා තියෙන වටිනාම දේ සීලය. දැන් රහතන් වහන්සේලාට මොන බුදුන්ද සිල්පද පැනෙව්වේ කියලා කතාවක් මතකනේ කලින් වාදයේදී ආවා. කලින් සංවාදයේදී එතකොට රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ සිල්පද පනවන විතරක් නෙමෙයි රහත් භූමියට යනකොට අර කලින් රැකපු සීලවල උච්චතම අවස්ථාවටපත් වෙලා. ඒක රහතන් වහන්සේ නමක් කියන්නේ ඕනෑම මේ පහත් වැඩක් කරන කෙනෙක් නෙමෙයි. සින්දු අහන, ඒ වගේම කෑකෝ ගහන, ඒ වගේම විසූතේ නොගැලපෙන විනය විරෝධීව හැසිරෙන එහෙම කෙනෙක් නෙමෙයි රහතන් වහන්සේලා කියන්නේ. රහතන් වහන්සේලා කියන්නේ අර මුලින් ඉඳන් රැකගෙන ආපු අර සීලාදී ගුණධර්ම උච්චතම අවස්ථාවකට පත් කරගත්ත උත්තමයන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේලා සිල්පද කැඩෙන සිද්දොරහ නැති කරගෙන තියෙන්නේ. මේ පින්වන්ත අපේ පිරිදීවේ සිරිධර්ම පින්වත් ස්වාමීන් වහන්සේට තියෙන්නේ මිත්‍යා වෑදි දැක්මක් වගේම සටකපට අරමුණ උදෙසා යන්න හදන ගමනේදී අර තියෙන සද්ධර්ම ප්‍රතිරූපක එකතු කරගන්න ගිහිල්ලා උන්වහන්සේ අහුල් කර ගැනීමක් තියෙන්නේ. උන්වහන්සේ ලොකු පටලවාගෙන තියෙන්නේ. ඒ පටලවා ගැනීම නිසා බොහෝ දෙනා අද වෑදි මාර්ගයකටත් ගිහිලා තියෙනවා. සීලය අත්‍යවශ්‍යමයි. සීලය අත්‍යවශ්‍යමයි. ඒ සීලය අත්‍යවශ්‍යම වෙන්නේ මඟපල් ලබන්නට යන ගමනේදී තමන්ගේ ආයුෂ වර්ණයේ සැපේ බලේ නිදුක් නිරෝගීකම් සුවපත්කම් ධනවත්කම් ඒ වගේම මඟපල ලැබිය හැකි විදිහට කල්යාණ මිත්‍රේ මුණ ගැසීම් ඒ සුගති උප්පත්තිය ලැබීම ලැබූ උප්පත්තිය මව කුසේදීම පැයෙන් දවසේ මාස 3න් ගබ්සා නොවි ආයුෂ රැකෙන විදිහට ඉපදිලා ළමා වයසේ මැරෙන්නේ නැතුව තරුණ වයසේ මැරෙන්නේ නැතුව භවභෝග සම්පත් අහිමි වෙන්නේ නැතුව මිතුරන් බහුල වෙන විදිහට සත්‍ය වචන අහන්න පුළුවන් විදිහට ඒ වගේම මිතුරන් නිතරම තමන් එකට ඉන්න විදිහට ඒ වගේම ප්‍රියමනාප වචන අහන්න පුළුවන් විදිහට තමන් කියන වචන විශ්වාස කරන අය අහන්න පුළුවන් විදිහට ඔය මං දේශනා කරමින් ආවේ සීලයේ සිල්පදේ රැක්කාම ලැබෙන ප්‍රතිඵල වලින් කීපයක්නේ. ඔය වගේ චූල සීලයට ආවහම මධ්‍යම සීලයට ආවහම මහා සීලයට ආවහම ඒ උත්තමයන් වහන්සේලාගේ චෛත්‍යපදානයට ආවහම හැම සිල්පදයක්ම નિરાයාසයෙන්ම රැකින ආකාරයට රහතන් වහන්සේගේ විශ්ව ජීවිතයේ සැකසෙනවා. ඒ විතරක් නෙමේ රහතන් වහන්සේලාට සමහර සිල්පද පනවන්නත් වෙනවා. සියලු රහතන් වහන්සේලා අනිවාර්යයෙන්ම උපසම්පදා භික්ෂුන් වහන්සේලා සමග
පොහොයගෙදී පොහොයගෙට වැඩම කළාට පස්සේ අපේ පින්වත් අයිස්මතුන් වහන්සේ අර ප්‍රාතිමෝක්ෂයේ සත්‍යයනා කරමින් පොහොය කර්ම කරන්නත් ඕන. ඉතින් මේ ස්වාමීන් වහන්සේ සියල්ල අවුල් කර ගැනීමක් තමයි තියෙන්නේ. එහෙම පින්වත් ගුරුදේවයන් වහන්සේ අද සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව පින්වත් ගුරුදේවයන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. තවත් මෙවැනි ධර්ම සාකච්ඡාවකින් හමු වීමට බලාපොරොත්තු වෙමින් ඔබ සියලු දෙනාගෙන් සමුගන්නවා. තෙරුවන් සරණයි.